And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ අංක 1 සමබරතොරතුරු ප්‍රකාශය live at 8 සමගින්. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීත කරුණානායක. මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි මුලින්ම සිරස්තල. හිටපු ඇමති රාජිත රහස් පොලිස් අත්අඩංගුවට. රෝහල්වල කොරෝනා පරීක්ෂණ පහළයක්දී බාහිර පරීක්ෂණ තවත් ඉහළට. මත්පැන් තහනම ලිහිල් වෙයි. බාර් අසල දිගු පෝලිම්. කැමති නෑ සර් කැමති නෑ COVID-19 ආසාදිතයන් 43 ලක්ෂය ඉක්මවයි. මරණ 3 ලක්ෂය ආසන්නයට. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටින ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ චන්දන පුස්සබෙල. අයිබෝන් චන්දන. ඔව් අයිබෝන් නදීක ඔබ සඳහන් කළ පරිදි අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය බවට තොරතුරු වාර්තා වනවා. අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වීමෙන් අනතුරුව තමයි අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය අමාත්‍යවරයාගෙන් පැය කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කළා. ඉන් පසුව තමයි අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර රැගෙන ගියේ. මෙම ස්ථානයට මීට පෙර අමාත්‍යවරයාගේ බිරිඳ සහ පවුලේ උදවිය මෙන්ම නීතිඥවරුන් කිහිප දෙනෙකුද ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද පැමිණියා. ඔවුන්ද මේ මොහොත වන විට අධිකරණ කරන පරිශ්‍රයට යනවා. ඉතින් රංගන අපි ඒ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම සඳහා අධිකරණ භූමියට යනවා. අමාත්‍යවරයාට අධිකරණයෙන් අප ලබා දෙන යන වග පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙනීමේ සූදානම. ස්තුතියි චන්දන. ඒ තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටින චන්දන පුස්සවෙලයි අප ඒ සම්බන්ධ කරගත්තේ. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපමත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියෝග කළා. ඒ හිටපු අමාත්‍යවරයාට අප ලබා දුන් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයේ දෝෂ සහිත බවට ප්‍රකාශ කරවේ. මහාධිකරණයේ එම නියෝගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යලි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දෙසැම්බර් මාස 30 වෙනිදා අප ලබා දුන්නා. එම අප ලබා දීමේ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළා. එම ප්‍රතිශෝධන අයදුම්පතෙහි නීතිපතිවරයා සඳහන් කර තිබුණේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවටගෙන ප්‍රකාශයක් ලබා ගැනීමටත් පෙර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඔහු මත මුදා හැරීම විමර්ශනවලට දැඩි බාධාවක් බවයි. අනතුරුව එම ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම විභාගයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව හිටපු අමාත්‍යවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් නියෝගය දෝෂ සහගත බවට තීන්දුව කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව ඉවත දැමීමට නියෝග කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී වැඩිදුරටත් මෙලෙස සඳහන් කළා. ඒ අධිකරණය මගහැර යාමට අවකාශයක් නොමැති බවට රාජිත සේනාරත්න මහතා අපමත මුදා හැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ගෙන තිබූ නිගමනය දෝෂ සහිත බවයි. එමෙන්ම සැකකරුට අප ප්‍රධානය කිරීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කරවීමට අවකාශ තිබූ බව පෙන්වා දුන් විනිසුරුවරයා එහෙත් මහේස්ත්‍රාත්වරිය එසේ නොකිරීම ගැටලු සහගත බව සඳහන් කළා. බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සැකකරුවෙකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලෙහි හෝ එහි වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන පරිදි රජයේ පාලනය යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතියේ සඳහන් වන බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වැනි වගන්තිය යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී අවධාරණය කළා. මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරිය අප නියෝගයේ ප්‍රකාශයට පත් කිරීමේදී සිය අවධානය යොමු නොකිරීම දෝෂ සහිත බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියා. නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙක්ම එක හා සමාන බවට ස්වර්ණමය සිද්ධාන්තයක් පවතින බවත් එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් සෙසු සිරකරුවන්ට එම අයිතිවාසිකම් භුක්ති විඳීමට තිබෙන අවකාශය අහිමි වන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවා. සමස්තයක් ලෙස ගත් කල අප නියෝගයේ ප්‍රකාශයට පත් කිරීමේදී මහේස්ත්‍රාත්වරිය විසින් ඊට අදාළ සිද්ධිමය සහ නීතිමය කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම දෝෂ සහගත තත්ත්වයක් බව පෙන්වා දුන් විනිසුරුවරයා මෙම නියෝගය හරහා අධිකරණයේ මනස බරපතල ලෙස කම්පණය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙන බව කියා සිටියා. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ වර්තමානයේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සැකකරුවන් පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බවයි. මෙම නඩු තීන්දුව තුළින් යහපත් මාර්ගෝපදේශයක් සැපීම සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත වන බවද සඳහන් කළා. එමෙන්ම මෙම නඩු තීන්දුව මගින් අප සම්බන්ධයෙන් දිවයිනේ සියලු මහේස්ත්‍රාත්වරුන්ට හොඳ මාර්ගෝපදේශයක් සපයන නඩු තීන්දුවක් වනු ඇතැයිද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා. මේ අතර මහාධිකරණයේ මෙම නියෝගය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළා. එය සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළේ සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. මේ අතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සොයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාළඹේ තලාහිණේ පිහිටි නිවසට පැමිණියා. මේ අතර මාළඹේ තලාහිණේ පිහිටි නිවසේදී රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ මෙලෙස අදහස් පළ කළා. පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දවස් 12 වුණා. ඔයගොල්ලන් එතනින් ඉතුරු ඔබතුරු ටික ගන්න. මොකද්ද හේතුව? ඇයි මෙතුමා මෙහෙමම මේ අරස් කරන්න හේතුව මොකද්ද? අපි වැඩිදුර කතා කරන්න කැමති නැහැ. අවශ්‍ය තොරතුරු එතනින් දැනගන්න. එතනින් දැනගන්න. ඔයගොල්ලෝ ඉන්නවා එතෙන් යවන්න. ඇයි මෙතුමා දැන් මේ ගිය පාර නම් මේ රෝහල්ගත වුණා, මේ පාර රෝහල්ගත වුණේ නැත්තේ ඇයි? අවශ්‍යතාවයක් නැහැ. මේ පාර කිසිදු අසනීපයක් නැහැ. හරි. දැන් ඔයගොල්ලෝ බොහොම ස්තුතියි. ඒ අනුව රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වීමෙන් අනතුරුව අද පසරුවේ අත්අඩංගුවට ගැනුණා. මේ මොහොත වෙන විට මම හිතන්නේ අද දවල් මහාධිකරණයේ නියෝගයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමගෙන් වරන්ත නියෝගයක් ලබාගත් රාජිත සේනාරත්න මැතිතුමාට විරුද්ධව ඒ අනුව ඒ දැනගත් විගසම අමාත්‍යවරයා අපි ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කරනු ලැබුවා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගන්න ලැබුවා. ඒ අනුව තව ස්වල්ප මොහොතකින් මහේස්ත්‍රාත්තුමිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ පිළිබඳව අද දේශපාලන වේදිකාවේද අදහස් පළ වුණා. මේ රටේ අධිකරණය අපි ස්වාධීන කරලා තියෙනවා. මේ යහපාලන ආණ්ඩුවෙන් මේ රටට ගත්ත ලොකුම සහනයක් තමයි ওই අධිකරණය ස්වාධීන කරන එකයි. මේ රටේ ජනතාව දිනාගත්ත ජයග්‍රහණයක් ඒක. ඒ වගේ තමයි අධිකරණයෙන් දෙන අනිකුත් තීන්දුව. දැන් මීට කලින් ඔහුට අප දුන්නෙත් අධිකරණය. අද අප කැන්සල් කරලා තියෙන්නෙත් අධිකරණයෙන්. ඉතින් නිසා අපිට ඒක අපි පිළිගන්න ඕනේ. අධිකරණය විසින් බොහොම පැහැදිලිව කියනවා මේ අප ලබා දීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඔහුට අප ලබා දීම බල රහිත කරනවා. දැන් ප්‍රශ්නයක් තියෙන්නේ ඊයේ දවසේ මම දැක්ක රාජිත සේනාරත්න මහත්තයා ගිහිල්ලා ඉන්නවා මැතිවරණ කොමිසමට. අර පපුවේ වයර් ගහලා හිටපු රාජිත මහත්තයා නෙවෙයි එතන හිටියේ. හොඳ හයියට හිටියා. මම දැක්ක මාධ්‍යයට ප්‍රකාශ කරනවා. එතකොට හොඳට හයියට හිටපු රාජිත මහත්තයා ඔන්න බලන්න තව පැයක් විතර යනකොට අනිවාර්යෙන් ආපහු වර වයර් ටික ගහගන්න. දැන් මේ වන විට කොහේ හරි පෞද්ගලික රෝහලට ගිහිල්ලා ඉවරලා සේලා ඉන්න අත් දෙකට දෙකයි කකුල් දෙකට දෙකයි ඊට පස්සේ පපුවට වයර් ගහගෙන මුඛ වාඩම් දාගෙන මේ වෙන විට ෂුවර් එකටම ඇතුල්ලා ඇති. නව කොරෝනා වෛරසය ආසාදිතයින් 893 දෙනෙකු මේ වන විට මෙරටින් වාර්තා වනවා. ඒ අද මෙරටින් හඳුනාගත් නව රෝගීන් සිව් දෙනාත් සමගයි. මේ අතර රෝගීන් 16 දෙනෙකු සුවය ලබා අදත් රෝහල් වලින් පිටව ගියා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 893 දෙනෙකු මෙවන විට මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් රෝගීන් 502 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන අතර රෝගීන් 382 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගියා. අදත් රෝගීන් 105 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. මේ අතර ඊයේ දිනේදී පමණක් මෙරටින් රෝගීන් 20 දෙනෙකු හඳුනාගත්තා. ඔවුන් අතුරින් බහුතරය නාවික හමුදා සැබළුන්.
මේ අයගෙන් 18 දෙනෙක් නාවික හමුදාවේ ඒ වගේම එක කාන්තාවක් වයස 72ක ඇය නාවික හමුදාවේ රෝගියෙකුගේ ස්පර්ශකයෙක් ඒ වගේම තවත් පුද්ගලයෙක් අර ඩුබායි සිට පැමිණි අයගෙන් තවත් පුද්ගලයෙක් ඊයේ දිනේ COVID-19 රෝගියෙකු ලෙස හඳුනා ගන්නු ලැබුවා. වෛරසය මෙරට ව්‍යාප්තිය ආරම්භ වූ ඉකුත් මාර්තු මාසයේ පළමු දින 13 තුළ මෙරටින් වාර්තා වූ රෝගීන් ගණන 96ක්. අප්‍රේල් මාසයේ පළමු දින 13 තුළ රෝගීන් 94 දෙනෙකු වාර්තා වී තිබුණා. කෙසේ වෙතත් මේ මාසයේ ගත වූ දින 13 තුළ වාර්තාගත රෝගීන් 231 දෙනෙකු වාර්තා වුණා. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ පසුගිය මාසවලට සාපේක්ෂව පළමු දින 13 තුළ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණත් සමාජය තුළින් රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර අඩුවක් දක්නට ලැබෙන බවයි. මෙවන විට වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා රෝහලෙන්. මෑත කාලේ තියෙන නැඹුරුව තමයි දල වශයෙන් පහුගිය සතියක් විතර ගත්තම වාර්තා වුණ තහවුරු වුණ සෑම රෝගීන්ගෙන් විශාල ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ ඒ නාවික හමුදා සෙබළු ආශ්‍රිතයේම තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව මේ සතිය තුලම රෝගීන් කීප දෙනෙක් වාර්තා වෙනවා බායි වලින් ඉඳන් ගෙනාපු කය කණ්ඩායමක ආශ්‍රිතයන් 4 දෙනෙක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ හැරුණකොට කිසිම සායනික රෝගී රෝග ලක්ෂණත් එක්ක මේ රෝහල් පද්ධතියට ඇතුළු වෙච්ච කිසිම රෝගියෙක් කොවිඩ් තියෙනවා කියලා තහවුරු වෙලා නැහැ. කෙසේ වෙතත් සමාජය තුළ වෛරසය ආසාදනය වූ රෝගීන් සිටීදැයි සොයා බැලීම සඳහා දෛනික PCR පරීක්ෂණ දිවයින පුරා සිදු කරනු ලබනවා. ඊයේ දිනේදීත් එවැනි පරීක්ෂණ සිදු කරනු අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ පරීක්ෂණ 1078ක් ඊයේ දිනේදී පමණක් සිදු කළ බවයි. PCR පරීක්ෂණ දිගටම කරගෙන යනු ලබනවා. විශේෂයෙන් ඉලක්කගත කණ්ඩායම්වල කොළඹ වගේම පිටස්තර ප්‍රදේශවලත් PCR පරීක්ෂණ අවශ්‍ය පරිදි සිදු කරනු ලබනවා. මේ අතර අනුරාධපුර මිහින්තලේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි තවත් 16 දෙනෙකු අද එම කඳවුරෙන් පිටව ගියා. අපි ඇත්තටම ගොඩක් බයෙන් ආවේ ඒ වුණාට ඊට සල්කපු විදියෙන් ඇත්තටම අපි ගොඩාක් සතුටින් අද මෙතනින් පිට වෙනවා. මේ අතර නිරෝධායනය අවසන් කළ තවත් 129 දෙනෙකු අද පම්පෙමඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියා. අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් අනුරාධපුර මහනුවර සහ කොළඹ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බවයි. මේට වඩා සත්කාරයක් තවත් මේ වගේ මානසික විදියට කොහෙවත් මොන රටකවත් සිදු වෙන්නේ නැහැ. ඉතින් කළ සේවය කියා නිම කරන්න බෑ. මේ අතර දිඹුලාගල ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි පුද්ගලයන් 69 දෙනෙකුද නිරෝධායන කටයුතු අවසන් කරමින් අද පිටව ගියා. අප වාර්තාකරු පැවසුවේ ඔවුන් නුගේගොඩ සහ කොළඹ ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් බවයි. මේ අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද අද 127 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව ගියා. යුද හමුදාව සඳහන් කළේ ඔවුන් අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් යලි මෙරටට පැමිණි පිරිසක් බවයි. මේ අතර පසුගිය සඳුදා සිට රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරුණා. අද මහනුවරදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ රෝග ලක්ෂණ දක්නට නොලැබෙන ඇතැම් රෝගීන් සමාජය තුළ වාසය කළ හැකි බැවින් තම අවශ්‍යතා සපුරා ගැනීමේදී තම ආරක්ෂාවද සලසා ගැනීමට ජනතාව පියවර ගත යුතු බවයි. මේට කලින් කරපු විදිහට අපිට මෙතෙන් එහාට ජීවත් වෙන්න බෑ. ලෝකෙ මේ අවුට්බ්‍රේක් එක දිගින් දිගටම තියෙනවා. ඒක නිසා අපිට සිදු වෙනවා යම්කිසි ආකාරයක චර්යාත්මක වෙනස්කමක් ඇති කරගෙන ස්වයං විනයක් ඇති කරගෙන කටයුතු කරන්න. පළවෙනි දේ පුළුවන් තරම් අවශ්‍ය ගමන් විතරක් ප්ලෑන් කළා. ප්‍රී ප්ලෑන් ගමන් පාවිච්චි කරන්න. ඊට පස්සේ හැම අවස්ථාවකදීම අපි අත පිරිසුදු කිරීම කරන්න ඕනේ. ඊට අමතරව නිතර මුහුණ අල්ලන්නේ නැති වෙන්න ඕනේ. මුහුණ නහය ඇස්. ඊට අමතරව වැඩිපුර අපි අල්ලන පෘෂ්ඨ. ඒක උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි පාවිච්චි කරන ටෙලිෆෝන් එක. අපි පාවිච්චි කරන කම්පියුටර් කීබෝඩ් එක. අපි අල්ලන මේසේ ඇඳිපුටු, දොරලොක්. මේ වගේ සෑම දෙයක්ම අපි නිතර ඒක ක්ලීන් කරන්න. රෝහල් වලින් ලැබෙන අදාළ සාම්පල අඩුවීම හේතුවෙන් මේ දිනවල සිදු කෙරෙන PCR පරීක්ෂණවලද අඩුවීමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය පබා පලියවඩන මහත්මිය පවසනවා. කෙසේ නමුත් වසංගත රෝග විශේෂඥයින්ගේ විද්‍යාත්මක අනුදැනුම මත PCR පරීක්ෂණ සිදු කිරීම අඛණ්ඩව සිදු කරන බවයි ඇය පවසන්නේ. ඇය මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ ස්වර්ණවාහිනියේ විකාශය වූ අපි නැගිටිමු වැඩසටහනට සහභාගී වෙමින්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ගීකරණය අනුව ගත්තොත් අපි තුන්වෙනි තැන පවත්වාගෙන යන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ පොකුරු මට්ටමේ. හතරවෙනි තැනට ගියොත් තමයි අපේ අවධානය ඔය අනිත් රටවල්. ඒ කියන්නේ අපි මෙහි රැස්ති වෙනකොට ඒව අත්දැකීම් ප්‍රයෝජනට ගන්න නැතුව අතෑරපු රටවල්. ඒ කියන්නේ ඒ අයට වෙනම ස්ට්‍රැටජි තියෙන්නේ නැති. ඒ ස්ට්‍රැටජි වැඩ කරේ නැහැ. හැබැයි ලංකාවේ පාවිච්චි කරපු ස්ට්‍රැටජි වැඩ කරලා තියෙනවා. ඒතකොට ඒක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. හැබැයි ආඩම්බර වුණා කියලා
හෙට දවස් අවදානමට පත් කරගන්න නරකයි. ආසාදිතයන්ගේ ළඟම අයගේ අපි මේ වන විට පරීක්ෂණ කරනවා. රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන අයත් සමාජය තුළ ඉන්න පුළුවන්. නමුත් අපිට එහෙම නිකං කරන්න බෑ. විද්‍යානුකූලව වසංගත වේදීව හඳුනාගත් කණ්ඩායමක් විය යුතුයි. නියදි කරන්නේ එහෙම නෙමෙයිද? ආඹු නියදි කරන්නේ හොයලා ඒත් වැඩි අවදානම් කණ්ඩායමක්. ඊළඟට මේ නියදිය ගන්නෙත් එක්තරා ක්‍රමවේදයකට අනුව. වැලිසර කඳවුරේ කොච්චර විතර PCR කරාද? වැලිසර කඳවුරේ මේ වන විට පරීක්ෂණ 4000කට ආසන්න සංඛ්‍යාවක් කරලා තියෙනවා. කඳවුර ඇතුලේ 4000ක් විතර වගේ එකපාර ඒක රාශී කරලා තියෙන එක තුල රෝග ව්‍යාප්තියට ගැටලුවක් නෑ. එහෙම නෑ. ඒ අයට අපි වෙන් කරලා තියෙනවා දැන්. ඒදී මොකද අපි කණ්ඩායම් ගත කරලා තියෙන්නේ අවදානම් කණ්ඩායම්. ඒතර ඒ කණ්ඩායම් ගත කරපු අයගේ තමයි පරීක්ෂණ ගන්නෙ. දිනකට කරන PCR ප්‍රමාණය ගැන සෑහීමකටපත් වෙනවාද? අපේ ධාරිතාවයට අනුව සහ මේ දිනවල වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාවත් එකට බලපානවා. එතකොට එකක් තමයි අපිට කරන්න පුළුවන් යම්කිසි ධාරිතාවයක් තියෙනවා. හැබැයි ධාරිතාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒතකොට ඒකට එක හේතුවක් තමයි අපිට අවශ්‍යයි රෝහල් වලින් ලැබෙන්න සාම්පල්නේ. උතර මේ දිනවල අපි දකින්න අඩුවක්. මේ රෝහල් වලින් එන සාම්පල් ප්‍රමාණය අඩුවක් දකින්න. ඒතර විශාල වශයෙන් සාම්පල් ගන්න අර ක්වොරන්ටයින් සෙන්ටර්ස්. එතනත් මේ දවස්වල අඩුවක් ආවා. මොකද ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල අය දැන් නික්ම ගියා. ඒතර දැන් ඉන්නේ අර පිටරට ඉඳලා ආපු අය. ඒ අයගේ දැන් මේ දිනවල තමයි ගනිමින් ඉස්සරහට යන්නේ. ඊයේ දවසේ අපිට හම්බෙලා තියෙන 300කට ආසන්න සංඛ්‍යාවක්. ඉතින් පැහැදිලිවම සාම්පල් ලැබෙන එකෙත් අඩුවක් තියෙනවා. ඉටුකම ඒ තමයි අලුතින් මේ රටේ සුව සේවා කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ආරම්භ කළ අලුත්ම සුව සේවා සහ සමාජ ආරක්ෂණ ජාතික අරමුදලට කියන නම. COVID-19 වසංගතය හමුවේ ඉදිරියට ඇති සුව සේවා කටයුතු වලට අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහායි මේ අරමුදල පිහිටුවා තිබෙන්නේ. මේ අරමුදලට මේ රටේ සියලු ජනතාවටත් ඒ වගේම ආයතනවලටත් දායක වීමේ හැකියාව ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ. ඔබ විසින් මේ අරමුදලට එවන සියලුම මූල්‍ය කටයුතු සහ පාලන කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලයේ කමිටුවක් මගින් අධීක්ෂණය කෙරෙනවා. මෙම ඉටුකම නව ජාතික අරමුදල වෙනුවෙන් පළමු වරට මාධ්‍යයක් හමුවේ ගෙනෙන සටහනයි මේ. ඉතිලියන්නට නොදී තද කර ඔය හිත මුර කරයි මගේ රට ඔබයි මගේ හදවත හිර කරන් දරු දුක සුසුම් වෙදනාත සුව කරයි මගේ රට ඔබයි මගේ හදවත ඔබයි ලොව මත මගේ රටට අදින්නට අද ඔබත් සටනක රැතුම හැමගෙම රටම සුව වෙන හෙටන පන දෙන එකම වෙනයුම ඇති කරන්න අපි කම රටම වෙනුවෙන් හැම සුවගෙනන යුතුකම යයි අපි ඉටුකම රටම සුවපත් කිරීමට ඉටුකම සුව සේවා හා සමාජ ආරක්ෂණ ජාතික අරමුදලට අප දායක වෙමු. එයයි අපේ ඉටුකම. කොරෝනා වෛරසය පාලනය කිරීමේ පියවර අතර මත්පැන්හල් වසා තැබීමට ආණ්ඩුව ගත් තීරණයද කැපී පෙනුණා. ඒ අනුව දින 50කට වැඩි කාලයක් වසා තැබුණු මත්පැන්හල් අතරින් කොටසක් විවෘත කිරීමට අද අවසර හිමි වුණා. මත්පැන් මිලදීගෙන එම ස්ථානයේදීම පානය කිරීමට අවසර හිමි නැති මත්පැන්හල් පමණයි අද සිට විවෘත කිරීමට අවසර හිමි වුණේ. ඒ සමගම එම වර්ගයේ මත්පැන්හල් ඉදිරිපිට ජනතාව එක්රොක් වීමට පටන් ගත්තා. දිගු වේලාවක් පෝලිම්වල සිටි පිරිස් මත්පැන් රැගෙන ගියේ මේ අයුරින්.
මත්පැන් මිලදී ගැනීමට පැමිණි පිරිස් පළ කළේ මෙවැනි අදහසක්. වාහනවම නම් හොඳයි කියලා හිතෙනවා. දැන් මේවා වෙනකොට අර ඇරලා තියෙන හින්දා බොන්න හිතෙනවා. අහලා තියෙනවා නම් හොඳයි. ඉතින් ඇයි එහෙනම් මේ ආවේ? ඇරලා තියෙනවා නම් මේවා අහලා තිබිච්ච හින්දා ඇරලා තිබුණා නම් මේක නෑ. මේ වගේ දෙයක් කරන එකත් හොඳයි. ඉතින් මේ තියෙන ප්‍රශ්න වල හේතුව. මිනිස්සු අරක්කු නැතුව පිස්සු වැටිලා හිටියේ අරින්න ඕන මේවා. කරුණාකරලා යන්න වස්තුර. තේරෙන්නේ නැද්ද කියන එක තමයි නැත්නම් වහනවා ඈ. යන්න කරුණාකරලා. බොන්න ඕන කසිපු බොන්න බෑ. මේව අරින්න ඕන හැමදාම. මත්පැන් මිලදීගත් ඇතැමුන් මද වේලාවකින් පසුපත් වුණේ මෙවැනි තත්වයකටයි. මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ පරතරය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අනුගත වෙමින් පමණක් මත්පැන්හල් විවෘත කිරීමට අනුමැතිය ලබා දුන් බවයි. එහෙත් ඇතැම් තැන්වල එවැනි තත්ත්වයක් දක්නට ලැබුණේ නැහැ. අරක්කු බිම වගේ නෙවෙයි තමන්ගේ ආරක්ෂාව දෙන්න තමන් ගෙදර මිනිස්සු දරුවෝ සියල්ල අනාථ වෙනවා. ඒ නිසා මේ විනය උපරිම සංඝ ආරක්ෂා කරන්න. අපිට අවශ්‍ය නැහැ ඇවිල්ලා මේක මුස්ලිම් කරන්න බෑ. පුරුෂයලත් අපිට මේ හැරේ කරන්න බෑ. මේ කොහොමද මේ ආයතනේ? මේ මීටර රකින්න නැත්තම් මේ විනය රකින්න නැත්තම් අපි මෙයාලා කරලා දෙනවා මේ රකින්න පහටයි හයටයි විතරද පාරේ යන්න පුළුවන්. හරිද? නිවුස් එකක් බලන්න ඉගෙන ගන්න පොඩ්ඩක්. අද 5ට 6ට විතර පාරේ යන්න දීලා අවසර දීලා මේක ව්‍යාප්තික වැළප්පන්න. පොඩ්ඩක් තේරුම් ගන්න වැඩ කරන්න. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ අද සහ හෙට දිනවල මත්පැන් පාරිභෝගිකයින්ගේ හැසිරීම සලකා බලා මත්පැන්හල් දිගටම විවෘත කිරීම පිළිබඳව ඉදිරි තීරණය ගන්නා බවයි. උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සහ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. මේ හමුව පැවැත්වුණේ විජේරාම මාවතේ පිහිටි නිවසේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ EPDP පක්ෂයේ මහලේකම් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර හමුවක් ඊයේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වුණා. එහිදී උතුරේ දමිළ සිරකරුවන් සම්බන්ධයෙන් රජයක් ලෙස සානුකම්පිත ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්නයි ඩග්ලස් දේවානන්දා මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු සහ දීවර ජනතාව මුහුණ දී ඇති ගැටලු කෙරෙහිද මෙහිදී අවධානයට යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යකකේ පැවසුවේ. දීවරයින් මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඔළුවිල් වරාය දීවර වරායක් බවට පරිවර්තනය කිරීම මගින් ආර්ථිකය යහපත් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා. අග්‍රාමාත්‍යවරයා එහිදී අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේ එම වැඩපිළිවෙල කාලෝචිත බැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. දීවර ගම්මාන ඉදිරියටත් විධිමත් කිරීම සහ දීවරින් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් සකසන ලෙසද නිවාස අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් පවතින ගැටලුව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සංධානය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ඊයේ රාත්‍රිය 7ට පමණ අග්‍රාමාත්‍යවරයා හමු වීමට පැමිණියා. මේ හමුවද පැවැත්වුණේ විජේරාම මාවතේ පිහිටි නිවසේදී. මීට පෙරද දෙමළ ජාතික සංධානය දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා හමු වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ මොකක් හරි සාධනීය පිළිතුරක් ලැබුණාද අපි මේ ගැන හොයලා බලන්න මේ අවුරුදු 10ක් අවුරුදු 15කට වැඩි කාලේ ඉන්නවා නම් ඒක ගැන සාධනීය හොයලා බලන්න ඕනේ කියන මතය තමයි එතුමාට ඉන්නේ. රටේ තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. ජාතික ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳීමක් හොයන්න ඕනේ කියන තමයි අපේ මූලික අරමුණ. ඒක ඊට කරාම අපි පසුව ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නට සූදානම්. පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව විභාගවල නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු මනාපංක නිකුත් නොකිරීමට මැතිවරණ කොමිසම ඊයේ තීරණය කළා. මැතිවරණ කොමිසමේ බහුතර අදහස මත මේ තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මැතිවරණ කොමිසමේ නියෝජිතයන් ඊයේ රැස් වී මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් පැය 3ක් පමණ සාකච්ඡා කළා. එහිදී මනාපංක නිකුත් කිරීම සම්බන්ධයෙන් මතභේදද කොමිසමේ සමාජිකයන් අතරේ මතුවී තිබෙනවා. ඒ අනුවයි බහුතරයේ තීන්දුව මත මනාපංක ලබා නොදීමට තීරණය වී තිබෙන්නේ. ඊයේ පැවති සභා සාකච්ඡාවේදී දීර්ඝ සාකච්ඡාවෙන් පසුව තීරණයට ලැබුණා දැනට රටේ පවතින තත්ත්වයක් විශේෂයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රීය දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්තුන්ගේ අදහස් ප්‍රධාන කාර්යාලයේ සහ විවිධ මේ මෙතන ක්‍රියාවලට සම්බන්ධන පාර්ශ්වකරුවන්ගේ
සාකච්ඡාවෙන් පසු කමිෂන් සභාව තීරණය ලැබුවා අධිකරණ කටයුතු විධානමයට අධිකරණයේ සම්බන්ධයෙන් නඩු 8කට වගේ ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිනවා. මේ ඒ වගේම මෙම නඩු සඳහා අදාළ දින නියම කරලා තිනවා. මේ පිළිබඳව සාකච්ඡාවට භාජනය වෙන ඒයින් පසුව ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සුසුබව තමයි කමිෂන් සභාවේ මතය. ඒ අනුව තමයි අපි මෙතෙක් මනාප අංක ඉදිරිපත් කිරීම සිදු කරන්නේ. මේ අතර ඊයේ මැතිවරණයට තරඟ කරන සන්ධානගත පක්ෂ සහ මැතිවරණ කොමිසමේ සමාජිකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. අද එහි ඊළඟ පියවර ලෙස මැතිවරණයට තනි දේශපාලන පක්ෂ ලෙස තරඟ කරන පක්ෂ සමග සාකච්ඡාවක් පැවති අතර ඉන් අනතුරුව ඊට එක්වුවන් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මිනිස්සු හුඟක් අමාරුවෙන් ඉන්නේ. ඒ නිසා ඡන්ද මානසිකත්වයෙන් ජාතිය නිදහස් කළා හැමෝදෙනාටම මේ නායකයන්ට පින් සිද්ධ වෙයි කරුණා කළා මේ ජනතාව ගැන හිතන්න කියන එක තමයි අපි කරන්න ඕනේ. කොමසාරිස්තුමා කිව්වා ජූනි 20 මැතිවරණයේ තියෙනවද නැද්ද කියන එක මම කියන්නේ නැහැ. මට ඒක කියන්න බෑ. බැඳිනාව මම දන්නවනේ ඒකෙන් තමයි මම මිනිස්සුන්ට තන්නේ. දීලා තියෙන ජූනි 20 නේ ඒක බෑනේ. නඩු කියනවා අධිකරණයේ තීන්දුව එනතුරු මැතිවරණ දිනය සම්බන්ධ තීරණයක් ගන්න කල් දානවා කියලා කිව්වා. නමුත් දැනට කොමිසම ජූනි 20 තමයි දිනය නම් කරලා තියෙන්නේ. නමුත් ඊටාම් පැහැදිලි මේ මාසේ 15 වෙනිදාවත් වෙද්දී මනාපාංක සහ ස්වාධීන කණ්ඩායම් වල සලකුණු ගැසට් කළේ නැත්නම් 20 ඡන්දේ තියන්න අමාරුයි. කොමිසමේ තීරණයක් තියෙනවා ජනතාවට බාධාවක් ජනතාවට හිරිහැරයක් වෙන විදිහට ඡන්දේ තියන්න අදහසක් නැහැ. මේ වෙනමිට ඡන්දයක් තිබ්බොත් අනිවාර්යෙන් 120ක්වත් මැතිවරණයට ඡන්දේ දාන්න එන්නේ නැහැ පෝලිං බූත් වලට පෝලිං තැන් වලට. දැන් කොරෝනා එන්නේ වැඩි වෙනවා මොකද සියලු බාර මේ වෙන විට ඇරලා තියෙනවා. මේ අතර පැෆරල් සංවිධානයේ මැතිවරණ දිනය සම්බන්ධයෙන් දරන්නේ මෙවැනි අදහසක්. නමුත් දැනට රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින තත්ත්වයක් තමයි අපි දකින්නේ. කොහොමුණත් මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය මේ කොවිඩ් 0 තත්ත්වයක් දක්වා ළඟා වෙලා පවත්වන්නට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා රටේ අනිකුත් කාරණා සිදු කරන ආකාරයටම මැතිවරණයත් ඉදිරි කාලය තුල පවත්වන්නට සිද්ධ වෙනවා. කොරෝනා අර්බුදය එන විට යහපාලන ආණ්ඩුව බලයේ සිටියා නම් මොනවද වෙන්නේ? ආණ්ඩුව මිලිටරි රායකයින් රාජ්‍ය සේවයේ ඉහළ පුටුවල තියන්නේ ඇයි? පවතින තත්ත්වය යටතේ ඡන්දය ඕනේද? මේ මාතෘකා ගැන අද දේශපාලඥයින් කියපු කතා අහන බලන වෙලාවයි දැන්. මේ වගේ සංවේදී මොහොතක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට හමුදා නායකයෙක්ව අමාත්‍යාංශ ලේකම් කරලා පත් කරන්නේ. මෙතන තියෙන්නේ මේ මැතිවරණ ක්‍රියාදාමය හා සම්බන්ධ වැඩපිළිවෙල මිලිටරිමය ක්‍රියාදාමයක් කරහා මැතිවරණ කොමිසම මත පටවන්නයි මේ සූදානම් වෙන්නේ. කොරෝනා වෛරසය පාලනය කිරීම පිළිබඳව අපේ රටේ ජනතාවගේ ජාත්‍යන්තර ප්‍රසාදය ජනාධිපතිතුමාට ලැබිලා තියෙනවා. ඉතින් බැරි වෙලා හරි ඔය පාර්ලිමේන්තුව කැඳවුවොත් ඒ අය කරන්නේ මේ ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හදන එක. ඊට වඩා හොඳයි මේක අවසානයේ දක්වා පාලනය කරලා මැතිවරණයකට යන සූදානම් වෙන එක. මැතිවරණය ඔබ ලෑස්ති. හැබැයි රැස්සිම් තියන්න බෑ. ගේංගට යන්න බෑ. රැලි තියන්න බෑ. කුඩා රැස්සිම් තියන්න බෑ. කෝරු රැස්සිම් තියන්න මුකුත් තියන්න බෑ. මහා පරිමාණ සල්ලි දින කට්ටිය ටීවී වල තමන් ප්‍රචාරය කරගන්නේ තමන් අංක. මේ විදිහට මැතිවරණ පවත්වනවා කියන එක සල්ලි දින මිනිහට ප්‍රශ්නයක් නෑ. සල්ලි නැති මිනිහට ලොකු අසාධාරණයක්. ආණ්ඩුවේ ඉද්දී කිසිම දෙයක් රටේ ජනතාව වෙනුවෙන් කරන්න බැරි වෙච්ච කට්ටිය විපක්ෂයට ගිහිල්ලා ඒත් කිසිම දෙයක් නොකර නිකන් විශේෂඥවරු වගේ මතපල කරමින් ඉන්න ගතියක් තමයි අපිට නම් පේන්න තියෙන්නේ. ලෝක බැංකුව යුරෝපා හවුල චීනය ඇමරිකා එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රාශියක් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන රාශියක් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනක් අපේ රටට ආධාර ලබා දීලා තිබෙනවා. මෙවන් තත්වයක් තුළ අර දෙනවයි කියපු දෙවෙනි වටේ 5000ක් නැහැ. මම රජයෙන් ඉල්ලීමක් කරනවා පොදු ජනතාවගේ තැටිය හොඳටම රත් වෙලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් තිබෙනවා. ඒ නිසා මැතිවරණ පත්‍රිකා රත් කරන තැටිය පැත්තක තියලා ඒවට වැය කරන සල්ලි අධිවේගී මාර්ග වෙනුවෙන් කැප කරන කෝටි ගණන් ණය මුදල් මේ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා ජීවත් වීමේ ආධාර හැටියට මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්නට කැප කරන්නේ. රුපියල් 5000 ගාන එක මාසෙක ගෙවලා මේ වෙනකොට අද ඉඳන් පටන් අරන් තිනවා අනිත් මාසෙටත් මුදල් ටික ගෙවන්න. කොරෝනා හැදිච්ච වෙලාවේ යහපාලන ආණ්ඩුව නම් බලේ හිටියේ අනිවාර්යයෙන්ම අපිට කොරෝනාත් ඇවිල්ලා විදුලියත් කපලා තෙල් ටික නෑ එළියටවත් හදිසියකට යන්න ඒ වගේම වතුර ටික බොන්න නැති රට එහෙම් පිටින්ම කළුවරේ ඉන්න රටක් බවට මේගොල්ලෝ පරිවර්තනය කරනවා. This is Live at 8.
රණබිමේ මතක අවදි කරන වෙලාවයි මේ. ඔව්. වීරෝදාර රණවිරුවන් මාතෘ භූමියේ සැබෑ විජයග්‍රහණය වෙනුවෙන් සිදු කළ ඒ උත්තුංග මෙහෙවර අවසන් කර මේ මාස 18 වෙනිදාට වර්ෂයේ ඉතිහාසයේ රන් අකුරින් ලියූ ඒ අවසන් සටනේ මතක යලි ආවර්ජනය කරන්නට ලයිව් අපි තීරණය කළා. අද රණබිමෙන් මතක අවදි කරන්නේ අවසන් සටනේ සතුරු බලමුළු සුණු විසුණු කළ සිංහ රාජධානියේ රණශූර රණවික්‍රම දේශපුත්‍ර පදක්කම් දෙනු අභීත රණපුත්‍රයෙකුයි. රණබිමෙන් මතක The Military Miracle. මේ ලක්මව ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් මේ මහා සටනේදී සූර වීර ධීර එඩිතර සිංහ රාජධානියේ රණපුත්‍රයෙකු අද රණබිමෙන් මතක තුලින් ඔබ හමුවට පැමිණෙනවා. ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන සරඹ උපදේශක බලලත් නිලධාරී එක බණ්ඩාර. 2006 වසරේ මාවිල්ලාරු අල්ලා ගැනීමෙන් පසු නැවත ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නැවත මෙහෙයුමක් දියත් කරනවා. 2008 ඔක්තෝබර් මාසේ 20 වන දින මම එවකට නවවන බලයනේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරී කරමින් සිටියේ. එවකට සවස අපට පණිඩය හම්බ වෙනවා. දැනට අපි තමන්ගේ පුජ්ජිලික බඩු පමණක් රැගෙන යාමට සූදානම් වෙන්න කියලා. ඒ අවස්ථාවේදී යුද හමුදාවේ සොල්දාදුවෙකුට ඕනම වෙලාවක ඕනම ක්‍රියාවක් කිරීමේ හැකියාවක් තියෙනවා. එම ක්‍රියාව කිරීමේ හැකියාව තිබෙන නිසා අපිට අවශ්‍ය බඩු පමණක් අපි රැගෙන අපි ගුවනින් 59 වන සේනාංකය ඒ කියන්නේ කිරිබ්බම් වැව ප්‍රදේශයට අපි ගොඩ වසිනවා. එම අවස්ථාවේදී අපි 59 වන සේනාංකය යටතේ ඉදිරි ආරක්ෂක වළල්ල ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරියට ගමන් කරනවා. එදින තද වර්ෂාව නමුත් ඒ වුණාට යුද හමුදා සොල්දාදුවෙකුට නිවැරදි පුහුණුවක් ලබා දීලා තියෙනවා. දරා ගැනීම ශක්තියක් දීලා තියෙනවා. එම නිසා අපට හැකියාව ලැබුණා ඉදිරියට ගමන් කරන්න. එමෙ ඉදිරියට ගමන් කරද්දී අපි පළමුවෙන්ම ලං වුණේ කොමලමුණේ ගම්මානේ ළඟට 15 වෙන පාබල රෙජිමේන්තුවත් ඒ වගේම අනිත් පැත්තෙන් සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම අපි ඉදිරියට ගමන් කරගෙන යන අවස්ථාවේදී අපිට දෙවෙනියට අපිට හම් වෙනවා ඒ 34 මාර්ගයේ අපිට මාරු වීමට. ඒ 34 මාර්ගයේ මාරු වීමට අපි සෑහෙන වෙරයක් දරනවා. ඒ 34 මාර්ගය අල්ලගන්න. නමුත් ඒ වුණාට අපි පැය 72ක් වගේ කාල සීමාවක් තුළ සෑහෙන වෙහෙසක් දරලා අපි පාර ගොස් ගන්න හරි අමාරුයි. නමුත් ඒ වුණාට ඒ 34 මාර්ගය අපි අත්පත් කරගන්නවා. ඉදිරියට ගමන් කරනවා. ඉදිරියට ගමන් කරද්දී අපට හම් වෙන LT සංවිධානයේ සතු තිබූ විශාලම ගුවන්පතය මුලතිව් ගුවන්පතය අපිට අන ලැබුණා. මොන ක්‍රමයකින් හෝ මේ මුලතිව් ගුවන්පතය අනිවාර්යෙන්ම අපි අත්පත් කරගත යුතුයි කියලා ඒ වෙලාවේ මම රාජකාරී කරේ බ්‍රාවෝ කම්පැනියේ අපිට සහයෝගය ලැබුණා. 15 වන පාබල රෙජිමේන්තුමුත් 4 වන විජේබා රෙජිමේන්තුමුත් ඔවුන්ගේ සහයෝගය ඇතුව අපි මෙම මුලතිව් ප්‍රදේශයේ තිබ්බ ගුවන් පතේ අපි අල්ලාගත්තා. ඉදිරියට ගමන් කරද්දී නැවත ඔවුන්ගේ සතුරු ප්‍රහාරයකට අපි ලක් වෙනවා. අපි දවස් දෙකක් පමණ ඒ ස්ථානයේ කොටු වෙනවා. අපගේ විශේෂකාරී බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව පැමිණලා අපි හිටපු ස්ථානයෙන් අපි ගියා ධර්මපුරන් වලට ගිහිල්ලා අපි ඒ 35 මාර්ගයට ළඟා වුණා. ඒ 35 මාර්ගයට ළඟා වුණාට පස්සේ ඔවුන් විසින් විශාල මේ සූසයිඩ් වාහනයක් ගෙනල්ලා බ්ලාස්ට් කරා. ඉතින් එතෙන්දී අපේ වීරවදාර රණවිරුවන් පිරිසක් අපිට අහිමි වුණා. නමුත් අපේ ලක්මාතාවට ජයග්‍රහණය ගෙනත් දෙනවා කියලා අදිෂ්ඨානයෙන් අපි ඉදිරියට ගමන් කරා. පුතුකුඩිරිප්පු ගම්මානයට අපි ඇතුල් වුණා. එම ගම්මානයේ සිවිල් වැසියන් ඔවුන් රැගෙන පිටුපසට ගමන් කරනවා අපි දැක්කා. නමුත් ඒ වුණාට අපිට අපේ ජීවිතවලට වැඩිය අපි එම සිවිල් ජීවිතවලට අපි ආරක්ෂාව දිය යුතුයි. අපි එම වැසියෝ රැකගත යුතුයි. නමුත් ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්නේ නැතුව එකම තැනකට කොටු කර ගැනීම සඳහා අපි ඉදිරියට ගමන් කරා. ගමන් කරන අවස්ථාවේදී අවසාන මොහොතේ 57 වන සේනාංගය සහ 58 වන සේනාංගයෙන් ඉදිරියට ගමන් කරන අවස්ථාවේදී 59 වන සේනාංගයන් මෙහෙන් ඉදිරියට ගමන් කරලා සී ආකාරව ප්‍රතිප්‍රහාර එල්ල කරලා අවසාන මොහොතේ අපි මෙම යුද්ධය ජයග්‍රහණය සඳහා අවසාන මොහොත දක්වා අපි ගියා. අපේ සොල්දාදුවන්ට චිත්ත ධෛර්යය හා තමන්ගේ අධිෂ්ඨානය තියෙනවා. ඕනම වෙලාවක ඕනම කටුක අත්දැකීමක් ලබලා මෙම යුද්ධය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් අපට තියෙනවා. එම ජයග්‍රහණය කිරීම සඳහා අපට නිවැරදි පුහුණුවක් ලබා දීලා තියෙනවා යුද හමුදාව තුලින්.
නිවැරදි නායකත්වයක් තියෙනවා. ඒ මගින් අපි ඉදිරියට ගමන් කරා. අපි OP එකක් ගිහිල්ලා නැවත ඇතුළට එනකොට අපිට බූට් ගලවන්න බෑ. හේතුව බූට් වල ගලවනකොට සමහර වෙලාවට අපේ හැමත් එක්ක තමයි එළියට එන්නේ. නමුත් අපේ තියෙන මෙම මාතෘ භූමියට තියෙන ආදරයෙන් ලෙන්ගතුගමින් අපි ඉදිරියට තවත් අපි ඉදිරියට ගමන ඉදිරියට රැගෙන යනවා කියලා අදිස්ථානයෙන් අපි ඉදිරියට ගියා. වීරෝදාර රණවිරුවන් අපිට කරන්න බැරි දෙයක් නෑ. ඒ තරම් එඩිතර රණවිරුවන් පිරිසක් අපිට ඉන්නේ. රණබිමෙන් මතක The Military Miracle. රණබිමෙන් මතක හෙටත් බලාපොරොත්තු වන්න. ජනජීවිතය යථාවත් කළ තුන්වන දිනය වූ අද කාර්යාල සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා බොහෝ ප්‍රදේශවල සැලකිය යුතු බස් රථ ප්‍රමාණයක් දහවනයට එක් කර තිබූ බව අප වාර්තාකරුවන් පවසනවා. කෙසේ වෙතත් බෙලියත් දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍රගෙන කොළඹ පැමිණීම සඳහා පැමිණි මගින් පිරිසකට ඒ සඳහා අවස්ථාවක් නොලැබීම හේතුවෙන් අදාළම බෙලියත් දුම්රිය ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සඳහන් කළේ ආසන ප්‍රමාණයට මගින් ප්‍රවාහනයට අවසර හිමිවීම හේතුවෙන් ආසන වෙන්කර නොගත් ආයතන සේවකයින්ටද හෙට සිට දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් ලබා දෙන බවයි. දෙවැනි දිනටත් අද ළඟමහා පෞද්ගලික බස් රථ මෙන්ම කාර්යාල දුම්රිය සේවාවන්ද රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයන් සඳහා ක්‍රියාත්මක වුණා. දිවයින පුරා බොහෝ කාර්යාලයේ සේවකයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බස් රථවල හා දුම්රිය ගමන් කළ ආකාරය දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන බස් රථ ඇතුළු වාහනවල ගමන් ගන්නා ජනතාවගේ ශරීර උෂ්ණත්වය අහඹු ලෙස මැන බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ආකාරය අද හංවැල්ලේදී දක්නට ලැබුණා. මේ හැටන් ප්‍රධාන බස් නැවතුම්පල අද පෙරවරුවේ දක්නට ලැබුණු ආකාරයයි. ආසන ගණනට මගින් ගෙන යාම සඳහා ළඟමහා පෞද්ගලික බස් රථවලට අවසර හිමිවීම හේතුවෙන් එම ක්‍රමවේදය අනුගමනය කරමින් බස් රථ ධාවනය වුණා. කෙසේ වෙතත් නගරයේ ත්‍රිරෝද රථ හිමියන් ඉල්ලා සිටියේ බස් රථවලට ආසන ප්‍රමාණයට මගින් රැගෙන යාමට අවසර ලබා දුන් පරිදි ත්‍රිරෝද රථවලටද මගින් තිදෙනෙකු ප්‍රවාහනය කිරීමට අවසර ලබා දෙන ලෙසයි. කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක වෙන් කරන බණ්ඩාරගම කිඳල්පිටිය ප්‍රදේශය හරහා ගමන් කරන රථ වාහන කිඳල්පිටිය පොලිස් මුරපලේදී අද දිනේද දැඩි පරීක්ෂාවට ලක් කෙරුණා. මෙහිදී ඇඳිරි නීති බලපත්‍රයේද දැඩි පරීක්ෂාවට ලක් කෙරුණා. අප වාර්තාකරු පැවසුවේ වළංගු ලේඛනයක් හෝ අද දිනට නියමිත හැඳුරුම්පතේ අවසන් අංක ලෙස 5-6 යන අංක නොතිබූ පිරිස් යලි හරවා යැවීමට පොලිසිය කටයුතු කළ බවයි. අද පෙරවරුවේ මතුගම නගරයේ තරමක පාළු ස්වභාවයක් පැවති අතර බස් රථ කිහිපයක් ධාවනයට එක් කර තිබුණද ඒවායි ගමන් කිරීමට සැලකිය යුතු මගින් සංඛ්‍යාවක් නොසිටි ආකාරය දක්නට ලැබුණා. දඹුල්ල නගරයේද අද පෙරවරුවේ පෞද්ගලික හා ළංගම බස් රථ රැසක් යොදවා තිබුණත් මගී ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණා. දෙවයිනේ තවත් ස්ථාන කිහිපයක කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා අද දිනේ මගී ප්‍රවාහන බස් රථ යොදවා තිබුණේ මේ ආකාරයෙන්. කෙසේ වෙතත් තෙවැනි දිනටත් අද දිනේ කොළඹ බලා පැමිණීම සඳහා ගාල්ල බස් නැවතුම්පලේ සැලකිය යුතු මගින් පිරිසක් රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා. දිස්ත්‍රික් අතර මෙන්ම අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීම සඳහා අවසර නොලැබීම මීට හේතු වී තිබුණා. මේ අතර ඇතැම් පෞද්ගලික බස් රථ ගාල්ලේ සිට කොළඹ දක්වා මගින් ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටියා. කොළඹටම යනවාද නැත්නම් මග නවත්තනවද? කොළඹ ඉඳලා තියෙනවා. අපි ආයේ කොළඹ යනවා. ඔයගොල්ලෝ දැන් කෙලිම යන කොළඹ යනවද? ඔව් යන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ගිහිල්ලා තියෙනවා ඊයේ 4ද කොහෙද බස් 4ද කොහෙද ගිහිල්ලා තියෙනවා. කෙසේ වෙතත් දිස්ත්‍රික් හරහා ගමන් කිරීමට අන්තර් පළාත් මගී බස් රථ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය මෙතෙක් ලැබී නොමැති බවයි ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ. අපිට ඊයේ සෞඛ්‍ය අංශයෙන් උපදෙස් ලැබුණේ දිස්ත්‍රික් මට්ටමට විතරක් ගමනාගමන කටයුතු කරන්න. අපි කැමැත්තෙන් ඉන්නවා ලංගමයත් ඒ වගේම පෞද්ගලික බසුත් සෑම තැනකටම ජනතාවගෙන්. නමුත් අපි හැම වෙලාවෙම සෞඛ්‍ය නිර්දේශවලට ගරු කිරීමක් කළ යුතු වෙනවා. අපිට දැනට අවසරය ලැබිලා තියෙන දිස්ත්‍රික් මට්ටම සෞදා ඉඳලා මම හිතන්නේ යම් වෙනසක් ඇති කරගන්න පුළුවන් මේ එක්ක පළාත් මට්ටමට මේක ගෙනියන්න පුළුවන් මේ මම හිතන්නේ හෙටත් අපි පුළුවන් වුණොත් ඒ අවසරය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද පවත්වන සාකච්ඡාව අනුව තත්ත්වය යහපත් වුණොත් සෞදා ඉඳලා අපිට මම හිතන්නේ මේ අන්තර් පළාත් මට්ටමට ගමනාගමනය කරන්න අවස්ථාව දෙන්න පුළුවන් වේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කොටු වී සිටි ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ පොලිස් කොට්ටාශ 14ක 2000ක පමණ පිරිසක් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත් කර හැරීම අද සිදු කෙරුණා. මේ අතර අද දිනේත් ගමනාන්ත 5ක සිට කාර්යාල දුම්රිය 10ක් කොළඹ කොටුව බලා ධාවනය කෙරුණා. බෙලියත්ත දුම්රිය ස්ථානයේ අදාළියම ප්‍රවේශ පත්‍ර ලබාගෙන කොළඹ බලා ගමන් කිරීමට පිරිසක් පැමිණ සිටියේ ආසන ගණනට මගින් දුම්රියෙන් ගමන් කළ හැකි බවට පළ වූ වාර්තා හේතුවෙන්. කෙසේ වෙතත් ඔවුන්ට එම දුම්රියෙන් ගමන් කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර එහිදී ඇති වූයේ තරමක නොසන්සුන්කාරී තත්ත්වයක්. මගේ ටිකට් එක ලියලා දුන්නා මට යන්න තිබ්බ අගට. මම කොළඹට යන්නේ.
කනකොට ගෑම්බේට ඊයේ නම් මහත්ව යන්න try කරනවා. යන්න විදියක් නැහැ. මාතරට ගියා. මාතරෙන් ගාලට ගිහින් දාන්නකෝ එතනින් එහාට බස් නැහැ. ඊයේ මාතරට ගිහලා මාතර ස්ටේෂන් නම්බර් එක ගත්තා. ඒ නම්බර් එකක් රින් ගියාට ආන්සර් කරන්නේ නැහැ. මෙතන නම්බර් එක ගත්ත 19 ගහලා. ඒ නම්බර් වැඩ කරාට ආන්සර් කරන්නේ නැහැ. අපි කෝල් කරා මුස් එක ගියාට පස්සේ මාතර ස්ටේෂන් එකට. මෙයාලා ආන්සර් කරන්නේ නැහැ නේ ෆෝන් එකේ. එයාලා කිව්වා සීට් ගන්න සීට් තිබුණා. අපි ටිකට් තරම් යන්න පුළුවන් කියලා. දැන් මෙහාට ආවට පස්සේ මෙයාලා කියනවා එක්ස්ට්‍රා සීට් 4යි තියෙන්නේ කියලා. මම මිනිදොර දෙපාර්තමේන්තුවේ නාරායන් පිට. ගසකේ යන්න ගියා බස් වල ගන්නෑ. දැන් මෙතන සීට් ගන්නට ගන්නවා කියු නිසා තමයි මේ ඇමතිතුමා මේ දැනුත් ආවේ. මානුවර සිට කොළඹ කොටුව බලාදහව නිව් කාර්යාල දුම්රිය අද පෙරවරු 7:20ට පමණ රාගම දුම්රිය ස්ථානයට පැමිණියා. එම දුම්රියේ මගින් 113 දෙනෙකු ගමන් කරන බව දන්වා තිබූ අතර රාගම දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගින් 82 දෙනෙකු පමණයි. මානවර දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගින් 82 දෙනෙකු පමණයි. කාර්යාල දුම්රිය සේවාව පිළිබඳ අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේ ආසන ගණනට මගින් ප්‍රවාහනය කිරීමට අවසර ලැබීම හේතුවෙන් කලින් වෙන් කරවා නොගෙන දුම්රිය ගමන් කිරීමට හෙට සිට කාර්යාල සේවකයන්ට අවසර ලැබෙන බවයි. කොළඹ බලා මගින් 1670ක් ප්‍රවාහනය කරනු ලැබුවා. සඳුදා දින මගින් 989කුත් අඟහරුවාදා දින මගින් 1272කුත් ප්‍රවාහනය කරනු ලැබුවා. එලෙසම ඊයේ දිනේ සවස ගරු ඇමතිතුමන් විසින් ලබා දුන් නියෝග අනුව සීට් ප්‍රමාණය අනුව මගින් ගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්න ලැබුවා. අද දින සවස් 6ට ආසන වෙන් කිරීම මේ ක්‍රියාදාමය අවසන් වෙනවා. ඊට පෙර ඔබට අවශ්‍ය ආසන වෙන් කරවා ගන්නා ලෙසත් ඉතිරි වන ආසන සඳහා පමණක් ප්‍රවේශ පත්‍ර හා සීසන් මගින් කොළඹ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන අයවලුන් මිස ගමන් කිරීමට අවස්ථාව සැලසීමට බලාපොරොත්තු වෙන බවත් මා වාර්තා කරනවා. මේ වන විට රට පුරා ඉතා සාර්ථකව ක්‍රියාත්මක සෞභාග්‍ය ගෙවත්ත ගැන අලුත්ම තොරතුරු දැන්. අද වවමු රට දිනවමු. ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන චමින්ද මහතා තම ව්‍යාපාරික ගොඩනැගිල්ලේ ඉහළ මහල තුල මෙලෙසින් වගා කටයුතු ආරම්භ කර තිබුණා. ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ සුපර් මාකට් එකක් කරන වෙලෙන්දෙක් මගේ 4 වෙනි තට්ටුවේ තමයි මේ තක්කාලි වගාව දැනට මම ආරම්භ කරලා තියෙන්නේ. ඉතාමත් සාර්ථකයි. දැන් ඵල නෙලා ගැනීමේ තත්ත්වයකට ඇවිල්ලා ඉවරයි. මේක ආදර්ශමත්ව මම පෙන්නුවේ මගේ 4 වෙනි තට්ටුවකත් වගා කරන්න පුළුවන් නම් පහත් බිම්වල ඉතාමත්ම පහසු නිසා. කඳාන පුපුදුගම ප්‍රදේශයේ පදිංචි රුවන් තාරක තම ගෙවත්තේ සිදු කර ඇති ගෙවතු වගාව ගැන අපට මෙලෙස පැහැදිලි කළා. සමහර අය මේවා භාවිතයට අරගෙන ඒ දේවල් විසි කරනවා මේ කෑන්ටැලි. ඒ වගේ දේවල් වලට පස් පුරවලා තමයි මේ විදියට මිරිස් පැල හිටවලා මේ හීන් මිරිස් වැඩිපුරම පළදාවක් එහෙම තියෙනවා. මේ තක්කාලි එක විශේෂ තක්කාලි එකක්. මේකට කියන්නේ ගොරක තක්කාලි කියලා. මේක බස්නාහිර පළාතෙන් උනත් මේක බීට්ටෝ එහෙම හොඳට අලෙරෙනවා. ඔයාලටත් පුළුවන් නිවසටම වෙලා ඉන්න මේ මොහොතේදී පැලයක් හිටව ගන්න. මහනුවර කොළඹිස්ස ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රිකා කුමාරිගේ ගෙවත්තයි මේ. මේ තියෙන්නේ මගේ ගෙවතු වගාව. මෙතන තියෙන මිරිස්. මේ තියෙන පොන්චි. මේ තියෙන පැණි කුමුදු. අන්නාසි පැලයක් වගා කරා. නයි මිරිසුත් තියෙනවා. මේ ඔක්කොම කරේ මම මේ නිවාඩු මාස කීපෙ බුත්තල යුදගනා විද්‍යාලයේ විදුහල්පතිවරයා වන ආර්.පී. සේනාධීර මහතා තම ගෙවත්ත ගැන මෙලෙස විස්තර කළා. මේවට අපිට වෙළඳ පොළට යන්න අවශ්‍යතාවයක් නොවෙලා නැහැ. එළවලු ගන්නට එළවලු වර්ග මේවට 15ක් විතර අපිට මේ කොරටුවේ අපි වගා කරලා තියෙනවා. ඔබේ ගෙවත්ත ගැනත් රටටම කියන්න ගෙවත්ත ගැන පැහැදිලි කරමින් වීඩියෝවක් සකස් කර තිරේ දිස්වන අපගේ WhatsApp දුරකථන අංකයට එවන්න. අද වවමු රට දිනවමු. දැන් රට වටෙන් අටට. කුරුණෑගල ශික්ෂණ රුහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති ස්ථානමාරුව දෙවරක් ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් රුහලේ රැඳී සිටීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රුහල සුරකීමේ සංගමේ සමාජිකයන් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඔවුන් රුහල් අධ්‍යක්ෂවරයාට රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී විරෝධය පළ කළේ මෙලෙසින්. එම අවස්ථාවේදී රුහල් අධ්‍යක්ෂවරයා භාවිත කරන කාර්යාල කාමරයේද අලුතින් ඉබි අතුරු දමා වසා තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ජේ.ජේ. රත්නසිරි මහතා අද සිය දුරේ වැඩභාර ගනු ලැබුවා. මම හිතනවා ඉදිරියට තියෙන අභියෝගය තමයි මේ වසංගත තත්ත්වය පාලනය නැයින් පසුව රට නැවත ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීම සඳහා අවශ්‍ය කරන උපාය මාර්ග සඳහා ක්‍රියා කිරීම. කොළඹ නගර සභාවට ආයුර්වේද ඖෂධ වලින් සෑදූ විෂ බීජ හරණ කුටියක් අද පරිත්‍යාග කරනු ලැබුවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින්. මෙම අවස්ථාවට නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සහ නාගරික කොමසාරිස් නීතිඥ හර්ෂණී ඒකනායක මහත්මිය දැක්වුණා. දිවයිනේ ස්ථාන කිහිපයකින් ජීවුන්ද හිස්පතුරම් කොපු අද්බොම්බ කිහිපයක් සොයාගෙන තිබෙනවා. වැල්ලම්පිටිය ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව තිබී තායිවානයේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ රන් ආභරණ පොලිස් බහරයට ගෙන තිබෙනවා. මේ අතර කුලියාපිටිය තල්හිටි මුල්ල වෙන්දේසිවත්ත ආසන්නයේ කානුවක තිබී ජීවුන්ඩ 242ක් බොර 12 වර්ගයේ ජීවපතුරම් 6ක් ඇතුළු උණ්ඩ තොගයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. අම්බලන්ගොඩ තෙල්වත්ත මැලවැන්න ප්‍රදේශයේ නිවසක ගෙවත් වී තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා. එම නිවසේ කාන්තාව විසින් මේ පිළිබඳව මීටියාගොඩ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකා කඳවුර දැනුවත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා. පසුව විශේෂ කාර්ය බලකාය පැමිණ අදාළ බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කළේ මෙලෙසයි. COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග ඇති වී තිබෙන ව්‍යසන තත්ත්වය සමනය කර ගැනීම සඳහා විවිධ අයුරින් සත්කාරයන් සඳහා ඉදිරිපත් වූ යහපත් පුරවැසියන් පිළිබඳවයි මේ. COVID-19 හදිසි ප්‍රතිචාර දැක්වීමේ ජාතික ක්‍රියාන්විතයට සමගාමීව රෝහල් ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් සෙලාන් බැංකුවේ සියලුම කාර්ය මණ්ඩලයේ මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මුල් ගල තැබීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සහකරුවෙකු වන ඩයලොග් ආසියාටා සමාගම සහ හුවාවී ටෙක්නොලොජී සමාගම දිවයිනේ රෝහල් සඳහා අවශ්‍ය වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් හා සමත්තා පහසුකම් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නොමිලේ ලබා දුන්නා. COVID-19 රෝහල් ඇතුළු රෝහල් 30ක් වෙත මෙම පහසුකම ඔවුන් සලසා තිබෙනවා. රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව ස්වයං පෝෂිත රටක් බිහි කරලීමේ අරමුණින් මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක්‍රමේ ණය පහසුකම් ලබා දීම ගම්පහ දුණගහ ප්‍රදේශයේදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ සාමාන්‍ය අධිකාරී බොනිෆස් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ ඇමරිකානු වසංගත රෝගාංශයේ ආචාර්ය ඇන්තනි ෆෝච් රට ඉක්මනින් විවෘත කළහොත් අනවශ්‍ය ලෙස මරණ ඉහළ යාමක් සිදුවනු ඇති බවට අනතුරු අකබනවා. මේ අතර රුසියාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග ලොව 3 වෙනියට වැඩිම ආසාදිතයින් වාර්තා වන රට බවට රුසියාව පත් වුණා. මේ වන විට ලෝපුරා ආසාදිතයින් 43,40,000 ඉක්මවා ඇත්තේ මරණ 2,92,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින්. ඒ සමගින් ලයිව් ඇටේ තුලින් අදට සමුගන්නවා. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.